දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝවන් ඔබෙක් වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොල්ලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකින් 7 දෙනෙකුටත් කොවිඩ්. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1397ක් දක්වා ඉහළට. රජයේ සහ පෞද්ගලික ආයතන සේවක තොරතුරු දින 3ක් තුල යාවත්කාලිද කරන්නයි පොලිසියෙන් ඉල්ලීමක්. ඕනෑම පවත්වාගෙන යන ආයතනයකින් අද ඉඳලා දින 3ක කාලයක් ඇතුළතදී සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපිගොනු යථාවත් කරන්න. ETI ගනුදෙනුව තුළ මුදල් විශුද්ධිකරණය අතුරු නීති රැසක් උල්ලංඝනය වෙලා ඇමති කෙහෙලිය කියයි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් සිදු වී ඇති බව පෙන්වා දී ඇත. පාස්කු ප්‍රහාරය වගකීම පූජිත් හේමසිරි භාරගත යුතු බව හිටපු ජනපති කියයි. නිරන්ත වගකීම යුතු නැද්දැයි කොමිසම ප්‍රශ්න කරයි. එංගලන්තයේ කොවිඩ් අනතුරු ඇගවීම් ඉහළයයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. කොල්ලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකින් 7 දෙනෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවකින්ගේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. ඊයේ පසුරුවේ වාර්තා වූ නව ආසාදිතයින් 51 දෙනාද සමග මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1397ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1397ක්. ඉන් අවසන් ආසාදිතයන් 51 දෙනා ඊයේ රාත්‍රියේ හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා. ඒ අතරින් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයයි. මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආසාදිතයන්ට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මූලාශ්‍රය තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති බව යුද හමුදාපති ලොජිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ 360 වැඩසටහන සමග එක්වීමෙන් ප්‍රකාශ කළා. ඔක්තෝබර් මාසේ 3 වෙනිදා කාන්තාවක් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හමුණු වහාම මේ හා සම්බන්ධ වෙච්ච අය ගණන් අපි හොයලා බලනවා. මේ කාන්තාව නිකන් අසනීප තත්ත්වයකට පසු වෙන්න කලින් 33 දෙනෙක්ගේ වගේ කණ්ඩායමක් මේ ආකාරයෙන් මෑට ප්‍රථම කොවිඩ් හොනලා ලක්ෂණ පෙන්වුම් කරලා තියෙනවා. මේක 10යි 20 අතර කාල සීමාවේදී තමයි එහෙමනම් මේ කට්ටියට බෝවිය යුතු. අපි හොයාගන්නවා හරියට තවත් මේක අඩු කරගන්නවා 10 දෙනෙක්ට විතර. ඒ 10 දෙනාගෙන් ආපහු එක්කෙනෙක්ගේ පස්සේ හොයාගෙන අපි යද්දි විහිදිලා යනවා බන්ධනාගාරය වෙතත් යනවා මේ. ඊට පස්සේ බන්ධනාගාරය ගිහලා බැලුවම එතන ඉහාට එක යන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා හා සම්බන්ධන බන්ධනාගාරයේ පුද්ගලයාට කොවිඩ් ආසාදනයක් වීම නැහැ. ඊට අතර ඇන්ටිජන් කියලා තියෙනවා. ඒකෙන් හොයන්න පුළුවන් යම් කිසි පුද්ගලෙට හැදිලා මේක හොඳ වෙලා ගිහිලා තියෙනවද කවුරුත් නොදන්නවා කියලා ඒ ටෙස්ට් එකක් කළා. ඒකෙමුත් නැහැ. එතකොට මේ මාර්ගයේ එතනින් වැහෙනවා. ඒක පස්සේ දුවල වැඩක් නැහැ. මේ ආදි වශයෙන් මේ 10 දෙනා ගැනම අපි සොයලා බලලා තවදුරටත් හොයමින් ඉන්නවා. අද තත්ත්වය කිව්වොත් මේ වෙනකොට අපි මේ පළවෙනි කොන්ටැක්ට්ස් ටික ඔක්කොම හොයාගෙන මේ කරපු ක්‍රමවේදයන් යටතේ මේක කිසිසේත් ග්‍රහණය තිබෙන අවස්ථාවක් ග්‍රහණය මිදිලා නැහැ. කොල්ලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් 7 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු බව කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදී දිනුකා ගුරුගේ මෙරවී සඳහන් කළා. ඔවුන් සියලු දෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ආශ්‍රිතයන් ලෙස තහවුරු වීමෙන් පසුව ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අයයි. එමෙන්ම කොළඹ යුනියන් ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක පදිංචි අයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සමාජිකයින්ට වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වුණා. අදාළ පුද්ගලයා රැකියාව කළ ස්ථානයේ අයෙකුගේ ඥාතයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයෙකු බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර අනුරාධපුර ඇලයාපත්තුව විහාරපාලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක් වන මිත්තණියකට සහ ඇගේ මිනිබිරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මිනිබිරියගේ මව සියදුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන අතර ඇය ඉකුත් ඔක්තෝබර් 6 වෙනිදා සිට 10 වෙනිදා දක්වා විහාරපාලගම ප්‍රදේශයේ නිවසට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශය සඳහන් කළා. පසුව මිනිබිරියට ඇතුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ඇයව ඇලයාපත්තුව රෝහලට ඇතුළත් කර තිබූ අතර අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී මිත්තණියට මෙන්ම මිනිබිරියටත් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණු බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් ආරියරත්න මහතා සඳහන් කළා. දියණිය රෝහල් ගත වෙලා තියෙන මාම කෙනෙක්ගේ ට්‍රීවිල් රථයෙන් තමයි ඇලයාපත්තුව. අපි එහෙම නිවස සහ ඒ සඳහා එයාගේ ලොකු අම්මා කෙනෙකුත් දායක වෙලා තියෙනවා. ඒ සියලු දෙනාම රෝදායන සඳහා අවශ්‍ය කටයුතු කරනවා. අපි දැනට තියෙන තොරතුරු අනුව ගමේ විශාල ප්‍රදේශයක මේගොල්ලෝ ගමන් කරලා තියෙනවා. ඊට අමතරව මෙම නිවසේ ඉන්න පුතා වොලිබෝල් තරඟ කීපයකට යෙදিলা තියෙනවා. නීරාවිය සහ මහ බුලංකුලම. ඒ නිසා මං හිතන්නේ මේ සංචරණ සීමාව ටිකක් පුළුල් වැඩි පරාසයක ක්‍රියාත්මක වෙන නිසා අපි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැන් කරමින් පවතිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 18ක් ආශ්‍රිතව නිරෝධායන ඇඳින නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඉක්ුත් දින කිහිපයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබා ගැනීම සඳහා වෙළෙන්සැල් විවෘත කිරීමට අවසර දී තිබුණද අද සිට දින 3ක් වෙළෙන්සැල් විවෘත කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. මේ පොලිස් වසම් 18 ආශ්‍රිතව දැඩිව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අංශ වාර්තා කරලා තියෙනවා. තවදුරටත් මේවා ව්‍යාප්ත වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි අර සුපුරුදු පරිදි 8 ඉඳලා 8 වෙනකල් වෙළඳසැල් ඒ වගේම ෆාමසි විවෘත කරන්න අද දිනේ ඉඳලා දින 3ක් දක්වා හැකියාවක් නැහැ. දෙවන පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සියලුම සේවකයන්ගේ පෞද්ගලික විස්තර අද සිට දින 3ක් ඇතුළත යාවත් කාලීන කරන ලෙසද පොලිසිය ඉල්ලීමක් කරනවා. සියලුම රාජ්‍ය ආයතන පුද්ගලික ආයතන ඕනෑම පවත්වාගෙන යන ආයතනයකින් අද ඉඳලා දින 3ක කාලයක් ඇතුළතදී ඔබගේ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපිගොනු යථාවත් කරන්න කියලා. මේක ගම්පහ දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි මුළු ලංකාවේ හැම කෙනෙක්ගේම ඉල්ලීමක් කරන්නේ. ඒ ලිපිගොනු යථාවත් කරපුවාම යම් හදිසි අවස්ථාවක නිරෝධායන කටයුත්තක් සිදු කරන්න වුණොත් සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න වුණොත් ඒ දුරකථන අංක ටික අපිට ලැබුණාම අපිට ඒ අය සම්බන්ධ කරගන්න පුළුවන්. කොහෙද ඉන්නේ ගෙන්න ගන්න පුළුවන්. අපිට සෞඛ්‍ය නිලධාරීන් යවන්න පුළුවන් මේ ආකාරයට. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. බෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4844 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සීමා තවදුරටත් දැඩි කිරීමට එංගලන්තය පියවරගෙන තිබුණා. මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4844ක් දක්වා ඉහළ යන්නේ ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතයන් 92ත් සමගින්. එයින් ආසාදිතයන් 3317 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව සිටින ආසාදිතයන් සංඛ්‍යාව 1514ක්. මෙවර විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 38 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 10,85,000 ඉක්මවා ගොසින්. ඊයේ දිනේදීත් 54265ක් ලෙස වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වුණේ ඉන්දියාවෙන්. ඒ සමග ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 71 ඉක්මවා ගියා. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාවත් සමග යුරෝපා රටවල සීමා කිරීමද ඉහළ නැංවීමට පියවර ගැනුණා. ඒ අනුව අද සිට එංගලන්තයේ ලිවර්පූල් නුවර කොවිඩ් සම්බන්ධ අනතුරු නැංවීම ඉහළ මට්ටමට ඔසවා තැබීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා පවසන්නේ වෛරසයේ පැතිරීම මැඩපැවැත්වීමට මෙම පියවර ප්‍රමාණවත් වනු ඇතැයි තමාට විශ්වාසයක් නොමැති බවයි. එහෙත් අගමැති බොරිස් ජොන්සන් මේ අවස්ථාවේදී රට සම්පූර්ණයෙන් වසා දැමීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් මීට පෙර රජයේ විද්‍යා උපදේශකයින් කෙටිකාලීනව එවැනි පියවරකට යාම සුදුසු බවට යෝජනා කර තිබුණා. ETI සමාගමේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිරීක්ෂණවලට අනුව එම සමාගම විසින් මෙරට මූල්‍ය නීතිය කඩකිරීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රැසක් සිදු කර ඇති බව පෙන්වා දී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පවසනවා. ඒ අනුව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම පිණිස එම වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට තීරණය කළ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම පිළිබඳ ජනාධිපති කමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක. කමිෂම මේ වෙනකොට ඒ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ කමිෂන් සභාවේ නිර්දේශ සහ නිර්දේශ මගින් සමාගම් නීතිය, මූල්‍ය සමාගම් නීතිය පිළිබඳ නීතිය, මුදල් විසුද්ධීකරණ පනත, මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත, ඉඩම් විදේශිකයන්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් සිදු වී ඇති බව පෙන්වා දී ඇත. විශේෂයෙන් මේ සඳහා කඩමිනෙන් නීතිමය
ක්‍රමණීය පියවර ගැනීම පිණිස නීතිපතිවරයාට යොමු කිරීම සහ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මහා බැංකුව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනයක ව්‍යුහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දීම. අධිකරණ අමාත්‍ය සමාජයෙන් එම කමිෂන් සභාව වාර්තා හා ඒ අනුව ඒ ගනු ලබන පියවරන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. මේ සම්බන්ධව ආයතන ගණනාවක් තිබෙනවා. සියලුම ආයතන මූල්‍ය නොවන ආයතන පාලනය සම්බන්ධව මහ බැංකුවේ තියෙන ආයතනය සම්බන්ධවත් විශාල වශයෙන් අක්‍රමිකතා ගණනාවක් සිදු වී ඇති බවත් ඒ වාර්තාවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ සම්බන්ධව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා. That report says that there are so many assets that belongs to this organization. It is the final idea is to pay the depositors. That we will make sure and ensure that we will do that. රට තුළ පැවති සාමකාමී වාතාවරණයේ හේතුවෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් නොකොට මාසිකව එක්වරක් පමණක් රැස් කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සඳහන් කළා. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවිය යුතු යයි නියමයක් නොවූ බැවින් තම අභිමතය පරිදි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳ වූ බවයි. එසේම පොලිස්පතිවරයාගේ විනය විරෝධී ක්‍රියාකලාපයේ හේතුවෙන් ඔහුටද ජාතික ආරක්ෂක කවුන්සිලය තහනම් කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දෙවන දිනයටත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ජාත්‍යන්තරය තුළ IS සංවිධානයේ ක්‍රියාකාරීත්වය සහ මෙරට අභ්‍යන්තරේ නැගීම පිළිබඳව ඔබ ඇතුළු ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර තිබේදීත් මෙරට තුළ ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සිදුවීම වළක්වා ගැනීමට ඔබගේ පාලන කාලය තුළ රජය අසමත් වුණා නේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ මට බෞද්ධ අන්තවාදය පාලනය කර ගැනීමට හැකියාව තිබුණා. ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කළා. ඇතැම් විට මහානායක හිමිවරුන් මාර්ගයෙන්ුත් අදාළ උපදෙස් ලබා දුන්නා. නමුත් මුස්ලිම් අන්තවාදීන් පාලනයට මට හැකියාවක් තිබුණේ නැහැ. මුස්ලිම් අන්තවාදී සංවිධානවල පිරිස් මම ඍජුව මුණ ගැසුණේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශ ස්ථානාපති කාර්යාල එම අන්තවාදී සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම නිසා රාජ්‍යයක් ලෙස අපි ඒවා මර්ධනයට උත්සාහ දැරීමේදී අසිරිතාවයන්ට මුහුණ දුන්නා යනුවෙන් 2015 ජනාධිපතිවරණයේදී ඔබට අවශ්‍ය කරන ජනමතය ගොඩනැගීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දෙමින් කොමිසම හමුවේ කියා සිටියා. යයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යලි විමසුවා. එහිදී සිනහවක් සමග පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණ දිනම එක කතා කියනවා. ජනාධිපති වුණාට පස්සේ ආණ්ඩු කරනකොට වුණු මහ බැංකු කොල්ලෙන් තමයි රනිල් වික්‍රමසිංහව මට දේශපාලන යක්ෂයෙක් වගේ පෙනුනේ. පස්සේ මට තේරුනේ මම දේශපාලනික වශයෙන් නොගැලපෙන විවාහයක් කරගෙන අමාරුවේ වැටුණා කියලා. මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ 2015 ජනාධිපතිවරණයේදී සහරන් හෂීම් ඔබට සහයෝගය දක්වුවා නේද යන්නයි. මම ඒ ගැන දැනුවත් නැහැ යයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් නාලකද සිල්වා කරුණු ඉදිරිපත් කළාම ඒ පිළිබඳ විවෘත විමර්ශන කරන්න එපා නිලන්ත මොනිටර් කරාම ඇති කියලා ඔබ කියලා තියෙනවා නේද යන්නයි. මම එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. විවෘත පරීක්ෂණයක් හෝ කිසිදු විමර්ශනයක් කිසිම ආකාරයකින් කරන්න එපා කියලා මගේ කටින් පිට වෙලා නැහැ. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. යනුවෙන් හිටපු ජනාධිපතිවරයා එම ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නා. ඔබ ජනාධිපතිවරයා ලෙස සිටි දුර කාලය තුල ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පැවැත්වුවාද යන්න මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අතර එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ රට තුළ සාමාන්‍ය තත්ත්වයක් පැවති හේයින් ආරක්ෂක කවුන්සිලය මාස්පතා පැවැත්වූ බවයි. එහිදී විශ්‍රාමික අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ 2019 වර්ෂය තුළ ආරක්ෂක කවුන්සිල කීයක් ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවේද යන්නයි. ජනවාරි 14 සහ පෙබරවාරි 19 යන දෙදින තුළ පමණක් ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වූ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ යලි ආරක්ෂක කවුන්සිලය රැස් වූයේ අප්‍රේල් 22 වන දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීමෙන් පසුව බවයි. ජාතික ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා නොකැඳ වූයේ ඇයිදැයි මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළා. එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ නෛතිකව අගමැතිවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවිය යුතුයයි නිගමනයක් නොමැති අතර ජනාධිපතිවරයාගේ අපිමතිය පරිදි සුදුසු පුද්ගලයින් ආරක්ෂක කවුන්සිලයට කැඳවිය හැකි බවයි. මෙහිදී හිටපු ජනාධිපතිවරයා ඇමතු ජනාධිපති කොමිසමේ සමාජික අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ ඔබගේ දුර කාලය තුල කිසිවෙකුට හෝ ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීම තහනම් කර තිබුණේද යන්නයි. එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තහනම් කළේ නැහැ. යම් හැසිරීම් නිසා එන්න එපා කිව්වා. පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ දුර කාලය තුල නොයෙකුත් විවේචනයන්ට ලක් වුණා. ජාතික ආරක්ෂක කවුන්සිලයට ආපුවාම ෆෝන් දෙකක් තියාගෙන අයිනකට වෙලා ඔබ ඉන්නවා. ගන්න තීන්දුව తీරන මොනවත් දන්නේ නැහැ.
දවසක් ආරක්ෂක කවුන්සිල් රැස්වීමෙන් පස්සේ මම පෞද්ගලිකව හමු වෙලා කිව්වා පූජිත් ආරක්ෂක කවුන්සිලේ වැඩ කටයුතු වලට අවධානය දෙන්න කියලා. 2018 මහනුවර ඇසළ පෙරහැරේදී නැටුවා. දවස් දෙකකට පස්සේ මම ගෙන්නලා ඇහුවා පූජිත් දියවඩන නිලමේට නැටුව මදි වෙලාද ඔයා නැටුවේ කියලා. ඊට පස්සේ ආයෙත් දවසක් මාතර ඉස්කෝලේකට ගිහින් ළමයි ඉස්සරහා ටීචර්ස්ලාගෙන් ප්‍රශ්න අහලා එතනත් ප්‍රශ්නයක් ඇති කරගත්තා. පොළොන්නරුවේ අපේ ගමේ නාවික හමුදාව සංගීත සංදර්ශනයක් ක්ලාස් කරලා තිබුණා. පූජිත් ඒකෙදි මගින් ඇවිල්ලා ඇහුවා සර් මම සින්දුවක් කියන්නද කියලා. මමත් ඉතින් ඔන්න ඔහේ හා කිව්වා. පූජිත් වේදිකාවට නැගලා සින්දුවක් කිව්වා. දෙකක් කිව්වා. සාමාන්‍යයෙන් ජනප්‍රිය ගායකයෙකුත් සින්දු 3ක් කියලා වේදිකාවෙන් බැහැලා යනවා. ඒත් පූජිත් එකක් දෙකක් තුනක් නෙවෙයි සින්දු 6ක් කිව්වා. ඒත් නැවැත්තුවේ නැහැ. තව ටිකක් හිටියනම් මිනිස්සු හූගියයි කියලා බැරිම තැන මම නැගිටලා ආවා. මම වාහනේට නගිනවා දැකලා සින්දු කියන එක නවත්තලා ඇවිල්ලා පූජිත් මගින් ඇහුවා සර් මම සින්දු කියව ලස්සනයිද කියලා. මම කිව්වා හොඳ හින්දා තමයි මම මේ යන්නේ කියලා. ඔන්න ඔය වගේ හැසිරීමක් තමයි පොලිස්පතිගේ තිබුණේ. යයි හිටපු ජනාධිපතිවරයා කොමිසම් සභාවේ සිනහ මැද සාක්ෂි ලබා දුන්නා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයාගේ මෙවැනි ක්‍රියාකලාප නිසා මම අගමැති රනිල්ට කිව්වා හම්බ වෙලා කතා කරන්න ඕනේ කියලා. පස්සේ රනිල් තලතා මංගල මලික් ඇතුළු 5 දෙනෙක් ඇවිල්ලා පූජිත්ගේ ක්‍රියාකලාප ගැන සාකච්ඡා කළා. පූජිත් එන්න කියලා උපදෙස් දුන්නා. කොහොම වුණත් අපි එකට වැඩ කළා. ඔය මාව හම්බෙන්න කෝල් කරන්න බෑ කියන කතාව අමූලික බොරු. මොන උත්සවයකට ගියත් මම වාහනෙන් බහින්න කලින් පූජිත් දොර ගාව. මම PSO ට කියනවා පූජිත්ට පොඩ්ඩක් අයින් වෙන්න කියන්න දොර අරගන්න බෑ කියලා. යයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන්නා. එසේම ප්‍රහාරයක් සිදු විය හැකි බවට තොරතුරු දිගින් දිගටම ලැබී තිබේදීත් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ඒ නොසලකා හැරීමෙන් තම වගකීම පැහැර හැර ඇති බව හිටපු ජනාධිපතිවරයා කොමිසම සඳහන් කළා. එහිදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ කවුද වගකීම පැහැර හැරෙන නිලධාරීන් යන්නයි. ඒට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එහි වගකීම ගත යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බවයි. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ලබා දීම සිදු කර ඇත්තේ කවුද යන්නයි. නිලන්ත ජයවර්ධන යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන් විගසම සභාපති විනිසුරුවරයා පෙරලා ප්‍රශ්න කළේ එසේනම් ඔබ ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම නිලන්ත ජයවර්ධනට නොපවරන්නේ මන්ද යන්නයි. එම ප්‍රශ්නය ඇසීමත් සමග හිටපු ජනාධිපතිවරයා සුළු මොහොතක් නිහඬව සිටි අතර පසුව සභාපති විනිසුරුවරයා නැවතම ප්‍රශ්න යොමු කළා. ඇයි ඔබ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීමක් නිලන්ත ජයවර්ධනට පවරන්නේ නැත්තේ? එවර ඊට පිළිතුරු ලෙස හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රධාන වශයෙන්ම වගකිය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා බවයි. සභාපති විනිසුරුවරයා යලිත් ප්‍රශ්න කරේ ලද තොරතුරු පිළිබඳ ප්‍රධාන වගකීම ඇත්තේ කාටද යන්නයි. කවුරුන් හෝ කෙසේ හෝ එම තොරතුරු මට දැන්විය යුතු තිබුණා. ඒ කියන්නේ හේමසිරි පූජිත් නිලන්ත සිසිර යන 4 දෙනාම මේකට වග කියන්න ඕනේ. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. මද්‍රව්‍ය ජාවාරම්භයෙන්ම සංවිධානාත්මක අපරාධ මැඩලීමේ වැටලීම් දිවයින පුරා තවදුරටත් සිදු කෙරෙන පසුබිමක ඝාතනයට ලක් වූ පාතාල කල්ලි නායක සමයන් නැමැත්තාට අයත් බව පැවසෙන නවීන රිවෝල්වරයක් රණාල ප්‍රදේශයෙන් ඊයේ සොයාගෙනුණා. එමෙන්ම ඊයේ රාත්‍රියේදී වුවද ඉලක්කයට වෙඩි තැබිය හැකි ලේසර් කිරණයක් සවි කළ හැකි රුසියාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද සොයාගෙනුනේ කළුතර බුලත් සිංහල ප්‍රදේශයෙන්. බන්ධනාගාර බස්රථයක් තුළ ඝාතනයට ලක් වූ පාතාල කල්ලි නායක සමයන්ට අයත් බව කියන මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ පතුරුම් 6ක් සොයා ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකාය ඊයේ සමත් වුණා. STF නිලධාරීන් ලැබුණු තොරතුරක් මත රණාල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම ආයුධ සමග 34 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. සැකකරු මෙම ගිනියවි භාවිත කරමින් අපරාධ සිදු කර ඇතැයි යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. නවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු නවගම පොලිස් ස්ථානයට බහර දුන් අතර ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රාත්‍රී කාලයට ඉලක්කයට වෙඩි තැබිය හැකි ලේසර් කිරණයක් සවිකළ රුසියාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු බුලත් සිංහල ගෝවින්ද ප්‍රදේශවේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකා කළුතර විශේෂ බුද්ධියකගේ නිලධාරීන් අදාළියම සමත් වුණා. මේ අතර කතරගම පොලිස් විශේෂකාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත අංක 20 ගෝටයින්බර්ග් ගම්මානයේ රන්මිනිතැන්න ප්‍රදේශයේ නිවසක පිටුපස සංගවා තිබූ විදේශ රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග 25 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. දැන් තවත් පුවත් කිහිපයක්. ඉන්දියාවේ රාමනාථපුරම් දිස්ත්‍රික් ශාලාව අසල පිහිටි හාවා දූපතේ සිට මෙරටට රැගෙනීමට සූදානම් කර තිබූ කහතොගයක් මණ්ඩපම් මෙරළාරක්ෂක බලකාය නිලධාරීන් සිය බහරයට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමේදී සොයාගත් කහතොගේ බර කිලෝග්‍රෑම් 500ක්. වවුනියාව ශාන්තසෝලේ මන්සන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් එම දිශාවටම දහවනය වූ කැබරතයක ගැටී ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරකින් කැබරතේ බෝක්කුවකට පෙරළී ඇති අතර එහි ගමන්ගත් පුද්ගලයන් සිව් දෙනෙකු සහ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
මහනුවර බුවලිකඩ ප්‍රදේශයේ කඩාවැටෙන ගොඩනැගිල්ලේ හිමිකරුවන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනුර ලෙව්කේ මහතා අද පෙරවරුවේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා. මේ අතර මහනුවර නගරයේ අවදානම් සහිත ගොඩනැගිලි පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා වෙත ඊයේ පස්වරුවේ බාර දෙනු ලැබුවා. මුලතිව් මුරිප්ප ප්‍රදේශයේ කලාබද ප්‍රදේශයකින් නීති විරෝධී ලෙස තේක ගස් කපා එමලී යොදා ගනිමින් මුලතිව් කුමලමුණේ නැගෙනහිර ප්‍රදේශයේ නිවසක් සාදන ලද බවට ලැබුණු තොරතුරකට අනුව එම අවස්ථාව ආවරණය කිරීම සඳහා එහි ගිය අද දින මාධ්‍යවේදියාට කිසියම් පිරිසක් පහර දී තිබෙනවා. අද දින මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ට මෙලෙස ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔහු මේ වන විට මුලතිව් මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.